මේ වීඩියෝ එකෙන් අපි බලමු object oriented PHP ගැන. මේකේ part 1 එක තමයි මම අද කතා කරන්නේ. මම ඊළඟ සතියේ part 2 එක අප්ලෝඩ් කරන්නම්. මුලින්ම අපි බලමු classes සහ objects කියන්නේ මොනවද කියලා. classes කියලා කියන්නේ කුලක කියන අදහස. ඒ කියන්නේ set එකක් කියන අදහස. දැන් person කියන්නේ කුලකයක්. ඒතර කමල් කියන්නේ එම කුලකයේ අවයවයක්. ඒතර person කියන්නේ class එකක්. කමල් කියන්නේ ඒකේ object එකක්. හරි. දැන් ඔයාලට අවබෝධයක් ඇති class එකක් සහ object එකක් කියන්නේ මොකක්ද කියලා. දැන් මේකේ class එකක් ගත්තොත් එහෙම තියෙනවා class එකක දේවල් දෙකක්. උදාහරණයක් class එකක තියෙනවා person ගත්තොත් එහෙම නම, city, gender මේ වගේ ඒවා තියෙනවා. ඊට අමතරව තව class එකක තියෙනවා behaviors. එතකොට class එකක ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. එකක් properties අනිත් එක behaviors. එතන මම මේකෙදි class එක උගන්වන්නේ properties වලින් විතරයි. මම ඊළඟ slide වලදී මම කතා කරනවා behaviors කොහොමද class එකකට add වෙන්නේ කියලා. දැන් ඔයාලා හිතන්න person කුලකයේ කමල් සහ විමල කියන්නේ object දෙකක් නම් person කුලකයේ සතු සියලු ලක්ෂණ මේ කමල් ගාවක් තියෙනවා විමල ගාවක් තියෙනවා. ඒ නිසා තමයි මේ දෙන්න person කුලකයට අයිති උනේ. මේක තමයි ලෝකේ තියෙන concept එක. මේක object oriented programming වලට එන්නේ අපි හදන්නේ classes. ඒ කියන්නේ software එක හදනවා කියලා කරන්නේ class හදන එක. ඒකෙන් අපි generate කරගන්නවා objects. දැන් ලෝකේ තියෙන ඇත්තට එහෙම නෙමෙයි. ලෝකේ තියෙන්නේ objects. අපිට ලෝකේ කමල්ල අතින් අල්ලන්න පුළුවන්, නිමල්ල අතින් අල්ලන්න පුළුවන්, මෙහෙම අතින් අල්ලන්න පුළුවන්. හැබැයි ලෝකයේ person කියන කුලකයක් අපිට අතින් අල්ලන්න බෑ. ඒතර ලෝකේ තිබ්බේ objects ඒව වර්ග කරලා අපිට කුලක හදා ගන්න පුළුවන් වුණා. ඒ concept එක programming වලට ආවම ඒකේ අනිත් පැත්ත ගියේ අපි හදන්නේ program එකේ classes ඒ වගේම ඒකෙන් objects අපි generate කරගන්නවා. ඒ class එකකින් object හදන ක්‍රියාවට අපි කියනවා instantiate කරනවා කියලා. ඒ කියන්නේ class එක හදන ක්‍රියාවට අපි කියනවා class declaration කියලා. ඒ වගේම object එක හදන ක්‍රියාවට අපි කියනවා instantiation කියලා. මේ තියෙන්නේ class declaration අවස්ථාවක්. class කියන keyword එක තියෙනවා. අදාළ class එකේ නම තියෙනවා. ඊට පස්සේ properties තියෙනවා. තව මේකේ එන්න පුළුවන් properties සහ behaviors එන්න පුළුවන්. මම මේකේ දාලා තියෙන්නේ properties විතරයි. ඊට පස්සේ මෙතන තියෙනවා object එකක් instantiate කරලා. ඇත්තටම object එක instantiate කරලා තියෙන්නේ මෙන්න මෙතන. මෙන්න මේ කොටසේ තමයි object එකක් instantiate කරලා තියෙන්නේ. මේ තියෙන්නේ ඒකේ තියෙන properties වලට data set කරන එක. මෙතනත් එහෙමයි. තව object එකක් හදලා. object 2 කියලා. එතකොට මේ දෙන්න වෙන වෙනම දෙන්නෙක් විදිහට තමයි හැසිරෙන්නේ. ඒ කියන්නේ මෙයාට වෙනම memory locations තියෙනවා. මෙයාට වෙනම memory locations තියෙනවා. එතකොට මෙයාගේ නම වෙනස් කරා කියලා මෙයාගේ නමට effect වෙන්නේ නැහැ. මෙයාගේ city එක වෙනස් කරා කියලා මෙයාගේ city එකට effect වෙන්නේ නැහැ. මේක ඔයාලා Java වලදී ඉගෙන ගන්න නැති. හරි. දැන් ඊළඟට අපි බලමු class members ලා ගැන. class members වර්ග දෙකයි මම ඔයාලට කිව්වා. ඒ තමයි properties තියෙනවා අනිත් එක behaviors තියෙනවා. behaviors කියලා කියන්නේ ඇත්තටම functions වලට. හරි. මේ බලන්න object 1 උදාහරණේ. object 1 උදාහරණයේදී object එකක් instantiate කරලා තියෙනවා. ඊට පස්සේ ඒකේ name එක set කරලා තියෙනවා කමල්. ඊට පස්සේ city එක set කරලා තියෙනවා colombo. gender එක set කරලා තියෙනවා male. ඊට පස්සේ say hello method එක call කරලා තියෙනවා. say hello method එක call කරාම ඒක ඇතුළේ ලියලා තියෙන්නේ මොකද්ද? echo කරන්න hello I am. දැන් මේ this කියන්නේ කවුද? මේ this කියලා කියන්නේ මෙන්න මෙයාට. යම් method එකක් ඇතුලේ this කියන keyword එක ඔයා දැක්කොත් ඒ this කියලා කියන්නේ ඒ method එක call කරපු object එකට. එතකොට this ගේ name කියලා කියන්නේ object 1 ගේ name කියන අදහස. එතකොට object 1 ගේ name කියන්නේ කමල් නිසා මෙතන hello I am කමල් කියලා එන්නේ. මේ කෝඩ් එකත් ඔහොම බලන්න. මේ කෝඩ් එක කොහොම බැලුවම දැන් say hello method කියන එක call කරලා තියෙන්නේ object 2. අන්න එතනදී this කියන්නේ object 2. එතකොට ඒකේ echo වෙන්නේ hello I am object 2 වල name එක විමලා. ඒ නිසා තමයි මේ උත්තරය ඇවිල්ලා තියෙන්නේ. මේකෙදි බලමු parameter passing කොහොමද behaviors වැඩ කරන්න කියලා. හරි. මේකෙදි මම function එකක් හදලා තියෙනවා test message කියලා. ඒකේ එක parameter එකක් බලාපොරොත්තු වෙනවා msg කියලා. එතකොට මේ තියෙන object එක instantiate කරලා ඒ වගේම
මම ටෙස්ට් මැසේජ් behavior එක නැත්නම් function එක call කරලා තියෙනවා ඇතුළට parameter pass කරනවා hello world කියලා. එතකොට මෙයාට එනවා hello world කියන එක. මෙයා ඒක echo කරනවා. එතකොට output එකේ වඩ බලා ගන්න පුළුවන් hello world කියන එක. ඊළඟට අපි බලමු parameter passing වල තවත් උදාහරණයක්. මම මෙතන class එකක් හදලා තිනවා. class එකේ නම rectangle. ඒකේ properties දෙකක් තියෙනවා. එකක් width අනිත් එක height. ඒ වගේම මේකේ behaviors තියෙනවා 1යි 2යි 3යි 4යි. behaviors 4ක් තියෙනවා. set width, set height, print perimeter, print area කියලා. දැන් පළවෙනි object එකක් හදනවා. එක object එකක් හදනවා rect1 කියලා instantiate කරනවා. එතකොට rect1ටත් තියෙනවා width height මේ set එකම තියෙනවා. මොකද rect1 කියන්නේ rectangle කියන එකේ instance එකක් නිසා. rect2 කියලා එකක් හදනවා. එයාටත් මේ කියපු ඔක්කොම දේවල් ටික තියෙනවා. මොකද එයත් rectangle කියන class එකේ instance එකක් නිසා. මම rect1 මම ඔයාලට කිව්වා මේකට මේකට වෙනම memory location එකකුත් මේකට වෙනම memory location එකකුත් allocate වෙනවා කියලා. එතකොට මෙතන set height 10 කරාම allocate වෙන්නේ වෙන එක තැනකට. මෙතන set height 5 කරාම allocate වෙන්නේ තව තැනකට. එතකොට මේක මගින් මේකට බලපෑමක් ඇති වෙන්නේ නැහැ. මේක අපි කලින් කතා කරා. දැන් අපි බලමු මෙන්න මේ දෙකේ output මොනවද කියලා. rect1 එකේ set height කරනවා 10. එතකොට set height method එක call වෙනවා. මෙන්න මේ method එක call වෙනවා. මේ method එක call වුණාම මේක ඇතුළට යන්නේ 10. ඒ 10 ඇතුළට ගියාම ඒකේ ඒ call කරපු එක කියන්නේ rect1 එකේ height එක ලෙස දාගන්නවා අපි pass කරපු 10. මම කියවනේ this කියන්නේ method එක call කරපු object එකට. එතකොට මේකේ method එක call කර rect1 නිසා එතකොට මෙතන this කියන්නේ rect1 එකේ height එක කියන එක. ඒ වගේම width එක set වෙනවා 20ට. ඊළඟට මේකේ තව කාරණයක් කියන්න ඕන. diskේ height එකයි මෙතන height එකයි කියන්නේ මෙතන ඇත්තරම variable දෙකක්. මේ memory location දෙකක්. මේ දෙන්න එක්කෙනෙක් නෙවෙයි. හරි. දැන් අපි බලමු මේකේ print area කරලා. මේකේ print area කරනකොට කරන්නේ print area කරන්නේ a method එක call කරපු එකේ. ඒ කියන්නේ rect1 එකේ width එකයි height එකයි ගුණ කරනවා. width එකයි height එකයි 10යි 20යිනේ. එහෙනම් මේකේ output එක එන්න ඕන 200යි. ඊළඟට මේකේ output එක print perimeter. print perimeter එකේ this කියන්නේ කවුද rect1. rect1 ගේ width එක කියන්නේ 20යි. this කියන්නේ rect1 එයාගේ height එක කියලා කියන්නේ 10යි. 20යි 10යි එකතු කරාම 30යි. ඒක දෙකෙන් ගුණ වුණාම 60යි. එහෙනම් මෙයාගේ output එක 60යි. ඔයාට ඒ වගේම මේකත් බලන්න පුළුවන්. එතකොට print area එක එන්නේ 50යි. මොකද 10 වරක් 5 එන්නේ 50යි. ඒ වගේම print perimeter එන්නේ 30යි. ඊළඟට අපි බලමු constructor method එක ගැන. constructor කියලා කියන්නේ PHP වලදී magic method එකක්. magic method සාමාන්‍යයෙන් අපිට execute කරන්න බෑ. developerට execute කරන්න බෑ. ඒක call වෙන්නේ automatically. මොනවා හරි event එකක් trigger වුණාම automatically call වෙනවා PHP engine එක විසින් තමයි call කරන්නේ. හරි. දැන් අපි බලමු constructor කියන magic method එක මොන වෙලාවෙද call කරන්නේ? call වෙන්නේ කියලා. call කරන්නේ නෙමෙයි call වෙන්නේ කියලා. object එකක් හදපු ගමන්. ඒ කියන්නේ object එකක් හදපු ගමන් ඒක ඇතුලේ තියෙන construct method එක වැඩ කරනවා. මේ තියෙන construct method එක මම ලියලා ඒකෙදි අනිවාර්යයෙන්ම මෙන්න මේ නමම use කරන්න ඕන. මේ නම use කරේ නැත්නම් ඒක හැසිරෙන්නේ construct method එක ලෙස නෙමෙයි. parameter area එකේ parameters තියෙන්න පුළුවන්. ඒ අරගෙන මේ නම මේ දම් පාටින් තියෙන කොටස ඒ නමම තියෙන්න ඕන. එතකොට තමයි ඒක construct method එක ලෙස හැසිරෙන්නේ. ඔය magic method වල තියෙන විශේෂ ලක්ෂණයක් තමයි underscore දෙකකින් තමයි පටන් ගන්නෙ. ඒ අර හිස්තනක් පේන්නේ නැහැ මැද්දේ මොකද ඒ අර font එකේ හැටි. ඒ අරගෙන මෙතන තියෙන්නේ underscore දෙකක්. එතකොට ඔයාලට කොයි හරි ක්ලාස් එකක underscore දෙකකින් පටන් ගන්න function එකක් දැක්ක ගමන් කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක magic method එකක් කියලා. construct කියන්නේ magic method එකක් නිසා ඒකටත් ඇවිල්ලා තිනවා underscore දෙක. හරි. දැන් ඔයාලට පේනවා ඇති මම මෙතන object එකක් instantiate කරලා තියෙනවා. එහෙම නැත්නම් object එකක් හදලා තියෙනවා new person කියලා. එතකොටම output වෙනවා hello I am created කියලා. කොහොමද එහෙම උනේ? අපි person ගේ object එකක් හදපු ගමන්ම PHP engine එක call කරනවා person ගේ constructor. ඉතින් constructor ඇතුලේ ලියලා තියෙන්නේ hello I am created නිසා තමයි මෙන්න මෙතනට hello I am created කියලා ඇවිල්ලා තියෙන්නේ.
මේ බලන්න අපිට මේකෙදී කතා කරන්න පුළුවන් යම්කිසි කන්ස්ට්‍රක්ටර් මෙතඩ් එකකට පැරාමීටර්ස් නැත්තම් ඔයාට අමතක කරන්න පුළුවන් පැරන්තතිස්. මේ බලන්න මේ කන්ස්ට්‍රක්ටර් මෙතඩ් එකේ පැරාමීටර් නැහැනේ. පැරාමීටර් නැති නිසා ඔයාට මෙහෙම කෝල් කරන්න පුළුවන්. මෙහෙමත් ඔබ්ජෙක්ට් එකක් හදන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔයාට මෙහෙමත් හදන්න පුළුවන්. මොකද මෙතනත් මේ තියෙන same code එක පළවෙනි උදාහරණේ දෙවෙනි උදාහරණේ තියෙන්නේ same class එක. ඒකේ දෙකේම කන්ස්ට්‍රක්ටර් නැහැ. කන්ස්ට්‍රක්ටර් වල පැරාමීටර් නැහැ. එතකොට අපිට ඕනනම් වරහන දාලා ඔබ්ජෙක්ට් හදන්නත් පුළුවන්. ඕනනම් වරහන නොදා ඔබ්ජෙක්ට් හදන්නත් පුළුවන්. හැබැයි නිකමඩ හරි කන්ස්ට්‍රක්ටර් එකේ පැරාමීටර් එකක් බලාපොරොත්තු වෙනවා නම් ඔයාට බෑ ඔය වරහන් නොදා හදන්නත් බෑ. ඒ වගේම ඔයාට පැරාමීටර් එක ස්කිප් කරලා යන්නත් බෑ. හරි ඊළඟට අපි කතා කරමු ඉන්හෙරිටන්ස් ගැන. සාමාන්‍යයෙන් මේකත් අපිට ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් කන්සෙප්ට් එකත් එක්ක කතා කරන්න පුළුවන් මාතෘකාවක්. මෙතන ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් කන්සෙප්ට් මම වැඩි කතා කරන්න යන්නේ නැහැ. මම ඒ වෙනුවට ඒකේ කෝඩ් ගැන තමයි කතා කරන්න යන්නේ. එතකොට මේකෙදී පර්සන්ලා වර්ග දෙකක් ඉන්නවා අපේ උදාහරණෙදී ස්ටුඩන්ට් සහ ටීචර්. එතකොට ස්ටුඩන්ට් is a person, teacher is a person. එතකොට person has name, NIC, gender. Therefore student has name, NIC, gender. Because student is a person. හරිනේ. එතකොට student කියන්නේ person කෙනෙක් නිසා එයාට name, NIC, gender කියන attribute තුනම එනවා. teacher කියලා කියන්නේ person කෙනෙක් නිසා එයාටත් name, NIC, gender කියන attribute තුනම එනවා. අපි දැන් බලමු මේක implement කරන්නේ කොහොමද PHP වලින් කියලා. මේ තියෙන එක PHP වලින් implement කරපු අවස්ථාවක්. මේ තියෙන person class එක. මේ තියෙන super class එක අපි. එතකොට ඒකෙදි ඉතින් properties තුන දීලා තිනවා name, NIC, gender කියලා. ඒ වගේම මේ තියෙන අපේ children class එකක්. ඒ තියෙන student class එක. ඒ student class එකේදී extend කරලා තිනවා. මෙන්න මේක තමයි වැදගත්ම වචනේ extends කරලා තිනවා person ව. ඒ කියන්නේ student inherit වෙනවා person සතු public සහ private membersලා. අපි ඒ ගැන පසුව කතා කරමු. ඊට පස්සේ මම මෙතන තව children කෙනෙක් හදලා තියෙනවා. child class එකක් හදලා තියෙනවා. එයාගේ නම teacher. එයත් extend වෙලා තියෙන්නේ person ගෙන්. එහෙනම් person සතු ලක්ෂණ teacher ගාවත් තියෙනවා. හරි. මේ බලන්න මම person object එකක් හැදුවොත් children ලගේ තියෙන ලක්ෂණ parent එන්නේ නැහැ. ඒ නිසා person object එකක් හැදුවොත් ඔයාලට තියෙන්නේ person ගේ ලක්ෂණ විතරයි. හැබැයි ඔයා teacher object එකක් හැදුවොත් ඔයාට person ගේ ලක්ෂණත් inherit වෙනවා. ඒ වගේම ඔයාට teacher ට ආවේනික ලක්ෂණත් inherit වෙනවා. ඊට පස්සේ student object එකක් හැදුවොත් ඒ student object එක හදපු එකේ person ගේ ලක්ෂණත් inherit වෙනවා. student ආවේනික ලක්ෂණත් student ආවේනික ලක්ෂණත් මෙතන තියෙනවා. එතකොට ඔයාලට තේරෙනවා super class එකේ තියෙන properties එහෙම නැත්නම් behaviors තිබ්බත් ඒත් එහෙමයි. ඒවත් inherit වෙනවා child class එකට. ඊළඟට අපි බලමු access modifiers ගැන. මේකෙදි මම වැඩිදුර කතා කරනවා ඊළඟ වීඩියෝ එකේදී. මම මේක සරලව තමයි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ. public කියන්නේ ඕනම තැනක ඉඳන් මේ property access කරන්න පුළුවන්. මේක තමයි default අවස්ථාව. ඒ කියන්නේ ඔයාට ඕනනම් පුළුවන් මේක public name නැතුව මේකටම සමානයි $name කියලා ලිව්වනම් මෙන්න මේ public $name තමයි මේ වා කියලා ලියන්නේ. දැන් ඒක use වෙන්නේ නැහැ. ඉස්සර මෙන්න මෙහෙම වා කියලා keyword එකක් තිබ්බා. ඒක මේ public වෙනුවට use කරන්න පුළුවන්. PHP වල. ඊට පස්සේ ඔන්න දැන් අපිට access modifiers තුනක් තියෙනවා. public, protected, private. public membersලා කිව්වම වර්ග දෙකක් ඉන්නවා කියලා මම කතා කරානේ. මොනවද? attributes සහ behaviors. behaviors කියන්නේ functions නේ. එතකොට ඔය public membersලා ඕන තැනක ඉඳන් access කරන්න පුළුවන්. තමන්ගේ class එක ඇතුළෙත් පුළුවන්. තමන්ගේ child class ඇතුළෙත් පුළුවන්. ඊට පස්සේ තමාත් නොවන child class උත් නොවන ඕනෑම තැනක ඉඳන් access කරන්නත් පුළුවන්. ඒ නිසා තමයි මෙතන new object එකක් හදලා ඊට පස්සේ මේ name access කරන්න ගියාට පස්සේ මෙතන okay වෙලා තියෙන්නේ. මොකද name කියන property එක public නිසා. හැබැයි NIC කියන property එක protected. ඒ protected කියලා කියන්නේ තමන්ගේ child class ඇතුළේ තමන්ගේ class එක ඇතුළේ විතරයි access කරන්න පුළුවන් protected members ලව. එතකොට protected member කෙනෙක්ව මම මේ වගේ එළියෙන් access කරන්න ගියාම එතකොට එනවා errors. private members ලා කියලා කියන්නේ
තමන්ගේ ක්ලාස් එක ඇතුලේ විතරයි. ඒ කියන්නේ තමන්ගේ චයිල්ඩ් ක්ලාස් එක ඇතුලෙත් ඉන්හෙරිට් වෙන්නේ නැහැ. එතකොට සිටි එක ඇක්සස් කරන්න බෑ චයිල්ඩ් ක්ලාස් එක ඇතුලෙත්. එතකොට සිටි එක ඇක්සස් කරන්න පුළුවන් වෙන්නේ තමන්ගේම ක්ලාස් එක ඇතුලේදී විතරයි. මෙතනදී මම එලියෙන් ඇක්සස් කරන්න try කරන නිසා තමයි මට මෙතන error එක එන්නේ. ඊළඟට බලමු class constant. class constant කියලා සාමාන්‍යයෙන් constant එකක් කියලා කියන්නේ හැදුවට පස්සේ ඒක වෙනස් කරන්න බැරි එකක්. එතකොට අපිට මේක use කරන්න පුළුවන් විවිධ අවස්ථා සඳහා. උදාහරණයක් විදිහට ගත්තොත් system එකක් run වෙද්දී ඒකේ database එකේ password එක, database එකේ user ගේ නම, ඊට පස්සේ database එකේ නම මේක system එකට අනුව වෙනස් වෙන්නෙම නෑනේ. දැන් අපි කියමු කමල්ගේ ටෙලිෆෝන් නම්බරේ වෙනස් වෙනවා වගේ database එකේ නම නිතර වෙනස් වෙන්නේ නැහැනේ. මේ වගේ දේවල් අපිට constant විදිහට use කරන්න පුළුවන්. හරි. මෙතනදී අපි කතා කරන්නේ syntax ගැන නිසා මම test කියලා constant එකක් හැදුවා. ඒ constant එක තියෙන්නේ person class එක ඇතුලේ. ඒකේ value එක තමයි hello world. එතකොට මට එයාව පාවිච්චි කරන්න පුළුවන් echo person මෙන්න මේ delimiter එක පාවිච්චි කරලා. ඒ delimiter එකට අපි නමක් කියනවා scope resolution operator කියලා. මේ scope resolution operator එක පාවිච්චි කරලා අපිට constant access කරන්න පුළුවන්. මේකෙදි එක දෙයක් මතක තියාගන්න. class constant default එහෙම නැත්නම් automatically public මයි. ඒක private කරන්න බෑ. class constant අනිවාර්යයෙන්ම public. ඒ වගේම මෙතනදී අපිට පුළුවන් මේ class constant එක මෙන්න මේක ඇතුලේ access කරන විදිය. ඒ කියන්නේ අපිට එළියෙන් access කරන්න නම් class එකේ නම පාවිච්චි කරන්න පුළුවන්. තමන්ගේ class එක ඇතුලේදීම constant එක access කරනවා නම් self කියන keyword එක පාවිච්චි කරන්න පුළුවන්. හරි. දැන් අපි යම් ප්‍රශ්න වලට 2019 20 වෙනි ප්‍රශ්නය මේකේ ක්ලාස් එකක් හදලා තිනවා ස්ටුඩන්ට් කියලා. මේකේ ප්‍රොපර්ටිස් දෙකක් තියෙනවා id name කියලා. මේකේ එකක් public අනිත් එක private. default value එක null කියලා දීලා තියෙනවා. ඊට පස්සේ object එකක් හදද්දිම මෙන්න මේ construct එක වැඩ කරනවා. ඒ object එකක් හදන්න බෑ id එක කියන එක නොදී name කියන එක ඔයාලට නොදී හදන්න පුළුවන්. එතකොට default value එක වෙන්නේ empty string එක. ඊට පස්සේ ඒක ඇතුලෙන් ඒ හදපු ඔබ්ජෙක්ට් එකේ ID එක ලෙස පාස් කරපු ID එක සෙට් වෙනවා. name එක ලෙස පාස් කරපු name එක සෙට් වෙනවා. මෙතන access modifier එකක් දාලා නැහැනේ. එතකොට මේකේ default access modifier එක public. මේකත් එතකොට public. ඒ කියන්නේ මේකේ තියෙන behaviors දෙකම public behaviors. මේකේ තියෙන එකම private ID විතරයි. හරි. දැන් මේකේ ප්‍රශ්නය අහන්නේ which of the following PHP codes will create a PHP object named $x. object එකේ නම $x එක හරි with values for its attribute id and name එක සහ නිමල් එකයි නිමලුයි සෙට් වෙන විදියට මොන කෝඩ් එක දානවා මේකේ වැඩ කරන්නේ. පළවෙනි උත්තරේ හරියටම හරි. ඇයි x new student constructor එක වැඩ කරනවානේ මේ වෙලාවේදී. ඒතර එක පාස් වෙන්නේ කොහෙටද? මේ එක යන්නේ කෙලින්ම id එකට යනවා එක. ඊට පස්සේ නිමල් කියන එක යනවා මෙන්න මෙතන name එකට. එතකොට ඒ කතා හදපු ඔබ්ජෙක්ට් එකේ ID එක ලෙස දීපු එක සෙට් වෙනවා. ඒකේ name එක ලෙස දීපු name එක සෙට් වෙනවා. එතකොට මේ උත්තරේ හරි. B උත්තරේ වැරදි. B උත්තරේ වැරදිට හේතුව එක පැරාමීටර් එකයිනේ පාස් කරලා තියෙන්නේ නිමල් විතරයි. එතකොට නිමල්ව සෙට් වෙන්නේ ID එකට. අපිට ID එකට නිමල්ව නෙමෙයි සෙට් කරන්න ඕනේ. ඒ නිසා B උත්තරේ වැරදි. C උත්තරෙත් වැරදි. පිළිවෙල වෙනස්නේ. මේකේ දීලා තියෙන්නේ ID name කියලානේ parameters. එතකොට මේකේ නිමල් එක දුන්නාට පස්සේ මාරු වෙලා තමයි assign වෙන්නේ. ඒකත් වැරදි. හතරවෙනි උත්තරේ හරි. හතරවෙනි උත්තරේ new student එක කියලා දීලා තියෙනවා. එතකොට ID එකේ එක යනවා name එක optional නෑ. මෙතන default value එකක් දීලා තියෙනවානේ. එතකොට name එක නිකන් empty string වදිනවා මේ line එකේදී. ඊට පස්සේ එයා නම set කරලා තියෙනවා නිමල් කියලා. ඒ නිසා මේ උත්තරේ හරි. E උත්තරය වැරදි. ඒ උත්තරේ පැහැදිලිවම වැරදි. මෙහෙම properties access කරන්න බෑ. ඒකට හේතුව ID කියන්නේ මොන property එකක්ද? private property එකක්. ඒ නිසා ඒ උත්තරේ වැරදි. මේකේ උත්තර වෙන්නේ A සහ D. ඊළඟට 2018 15 16 17 මේ වගේ ක්ලාස් එකක් දීලා තියෙනවා. ඒ ක්ලාස් එකෙන් තමයි මේකේ මේ ප්‍රශ්න අහලා තියෙන්නේ. මේකේ අපි බලමු මොනවද මේ ක්ලාස් එකේ තියෙන properties කියලා. ක්ලාස් එකේ properties දෙකක් තියෙනවා. එකක් length එක අනිත් එක width එක. දෙකම private. ඒ කියන්නේ දෙකම එළියෙන් access කරන්න බෑ නිකන්. අනිවාර්යයෙන්ම මෙන්න මේ functions හරහා තමයි access කරන්න වෙන්නේ. බලමු.
කන්ස්ට්‍රක්ටර් ෆන්ක්ෂන් එකක් තියෙනවා. ඒකේ පැරාමීටර්ස් දෙකක් බලාපොරොත්තු වෙනවා length එකයි width එකයි. ඒ කියන්නේ මේ පැරාමීටර්ස් දෙකම නොදී දෙකෙන් එකක් හරි දුන්නේ නැති වුණොත් ඒ කියන්නේ කෝඩ් එක වැඩ කරන්නේ නැහැ. දෙකම දීලා තමයි අපිට මේකෙන් ඔබ්ජෙක්ට් එකක් හදාගන්න පුළුවන් වෙන්නේ. හරි. ඊට පස්සේ set length කියලා හදලා තිනවා. මේ ඔක්කොම behaviors area එක return කරලා තිනවා. ඒ අදාළ ඔබ්ජෙක්ට් එකේ length එක ගුණ කිරීම, අදාළ ඔබ්ජෙක්ට් එකේ width එක. perimeter එකේදී return කරලා තිනවා. අදාළ ඔබ්ජෙක්ට් එකේ length එක එකතු කිරීම, අදාළ ඔබ්ජෙක්ට් එකේ width එක, ඒ දෙක එකතුව ගුණ කිරීම දෙක කියලා. හරි. ඒතර behaviors 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවා. properties තියෙන්නේ දෙකක්. ඒතර length එකයි width එකයි. බලමු දැන් මේකේ අහලා තියෙන ප්‍රශ්න මොනවද කියලා. Which of the following statements about above definitions are correct? Both set width and area are methods of the class. set width එකයි area කියන්නේ methods ලු මේ class එකේ set width කියන්නේ method එකක්, area කියන්නේ method එක. හරි. behaviors වලට කියන තව සමාන වචනයක් තමයි methods කියලා කියන්නේ. behaviors, methods, functions, services ඔව ඔක්කොම එකම සමාන වචන. The function area can be accessed only by statement inside the declaration. inside ඒ කියන්නේ මේ class එක හදපු ඇතුලේ විතරයිලු access කරන්න පුළුවන් වෙන්නේ මේ area කියන function එක. නැහැ. මේ බලන්න function එකට දාලා නැහැ කිසිම function එකකට දාලා නැහැ access modifier එකක්. public ද private ද protected ද කියලා. එතකොට default එන්නේ public නිසා මේ functions පහම අපිට access කරන්න පුළුවන්. ඒ කියන්නේ පහම කියන්නේ constructor method එක අපි නෙමෙයි access කරන්නේ. එතකොට මේ යට තියෙන functions හතරම අපිට access කරන්න පුළුවන් ඕනම තැනක ඉඳගෙන. එතකොට මේ ප්‍රකාශය වැරදි. The function set length is public method of this class. Is a public method of this class. උත්තරේ හරි. මොකද මේකේ තියෙන සියලුම ඒවා public method තමයි. The rectangle class has a constructor. අනිවාර්යයෙන්ම තියෙනවා. මේ තියෙන්නේ method එක. ඊට පස්සේ the construct length with method is executed automatically whenever new instance of this class are created. උත්තරේ හරි. එතකොට මේකේ B ඇරෙන්න ඊතුරු සියලු උත්තර හරි. ඊළඟ 16 වෙනි ප්‍රශ්නය. Which of the following statement would not result in an error when executed? error එකක් එන්නේ නැත්තේ මොන කෝඩ් එකේද කියලා අහනවා. ඒ කියන්නේ හරි කෝඩ් මොනවද කියලා මේ අහන්නේ. C වැරදි. C වරදින්න හේතුව අපි දන්නවා ඔබ්ජෙක්ට් එකක් මෙහෙම ක්‍රියේට් කරන්න බෑ. මොකද constructor method එකේ parameters දෙකක් බලාපොරොත්තු වෙනවා. ඒතර දෙකක්ම අනිවාර්යෙන් දෙන්න ඕනේ. ඒතර Aත් වැරදි, Bත් වැරදි, C හරි, D D ඔයාලා PHP වල ඉගෙන ගන්න ඕන තව දෙයක් තියෙනවා. ඒ තමයි ඉල්ලන පැරාමීටර්ස් ගානට වඩා පැරාමීටර්ස් දුන්නොත් එයා ඒවා ඉග්නෝර් කරනවා. එරර් එකක් දෙන්නේ නැහැ. එතකොට එයා ගණන් ගන්න මෙන්න මේ දෙක විතරයි. 10 කියන එක ඉතින් නෑ දුන්නේ නෑ වගේ සලකනවා. එච්චරයි. එතකොට එරර් එකක් එන්නේ නැහැ. එතකොට මේකෙත් එරර් එකක් එන්නේ නැහැ. මේ උත්තරෙත් හරි. ඊළඟ එක new square 5යි 10යි square කියලා ක්ලාස් එකක් මේ කොහෙවත් නැහැනේ. square කියලා ක්ලාස් එකක් මේ කොහෙවත් නැති නිසා ඉතින් එරර් එකක් එනවා. මොකද rectangle කියලා ක්ලාස් එකක් නේ තියෙන්නේ. square කියලා ක්ලාස් එකක් නැහැ. error එකක් එනවා. එතකොට මේකේ උත්තර වෙන්නේ C සහ D. 17 වෙනි ප්‍රශ්නේ. What would be displayed if the following statements are executed in the given order? මෙන්න මේ order එකට execute වුණොත් output එක මොකක්ද කියලා අහනවා. S කියන්නේ මොකද්ද? rectangle එකක්. ඒකේ length එක 2යි, ඒකේ width එක 3යි. හරි. එතකොට මේකේ ඊට පස්සේ ආපහු වෙනස් කරන දැන් මේ මෙන්න මේ ඉස්සෙල්ලාම බලන්න ඕනේ මෙන්න මේකේ තියෙන මුලින්ම වැඩ කරන්නේ මොන කෝඩ් එකද කියලා. මේක ටිකක් ලොජිකල්. හරි. අපි ඉස්සෙල්ලාම මේ දාගමු length කියලා variable එකකුයි ඊට පස්සේ අපි මේක දාගමු width කියලා variable එකකුයි. හැදෙනකොටම මේකේ value එක කීයද? හැදෙනකොටම මේකේ value එක length එක 2යි width එක 3යි. ඊට පස්සේ බලන්න මේ යට කෝඩ් එකෙන් ඉස්සෙල්ලාම වැඩ කරන්නේ මොකද්ද කියලා. අපි දන්නවා echo එකට කමා තිබ්බොත් ඔයාට වෙන් කරගන්න පුළුවන් මෙහෙම කියලා. මේ කමාව අයිති වෙන්නේ නැහැ. මේ කමාව මොකද quotation ඇතුලේ තියෙන නිසා. ඒතකොට ඉස්සෙල්ලා වැඩ කරන්නේ මෙන්න මේ කොටස. මේ කොටස තමයි ඉස්සෙල්ලා වැඩ කරන්නේ. මේ කොටස ඉස්සෙල්ලා වැඩ කරනකොට පළවෙනි එකේ ගහනවා S ගේ set length 10යි කියලා. ඒතකොට මේක වරහන් ඇතුලේ ඉස්සෙල්ලා වැඩ කරන්නේ S ගේ set length 10යි. දැන් ආපහු length එක වෙනස් වෙනවා 2 නෙමෙයි දැන් 10 බවට පත් වෙනවා. ඊට පස්සේ area method එක call කරනවා. area method එක call කරද්දී ඒකෙන් return කරනවා length එකයි width එකයි ගුණ කරලා. ඒතකොට දැන් length එක 10යි. ඒතකොට උත්තරය 30යි. ඉස්සෙල්ලම 30 print වෙනවා. ඒ නිසා මේ උත්තර තුනම
වැරදි. ඊට පස්සේ කමාව print වෙනවා. ඉතින් ඒතර කොහොමත් කමාව print වෙලානේ තියෙන්නේ. ඊට පස්සේ මොකද්ද print වෙන්නේ? perimeter. perimeter කියලා කියන්නේ එතකොට 10යි 10යි 3යිනේ. 10යි 3ක 13යි 13 22යි උත්තර 26යි. එතකොට උත්තරේ E. ඒ කියන්නේ මේ දෙක එකතු කරාම 13යි. ඒක දෙකෙන් ගුණ කරාම 26යි. උත්තරේ E. එතකොට මේකේ හරි ආන්සර් එක වෙන්නේ E. ඊළඟට 2017 13 14 මේකේ ප්‍රොපර්ටිස් තුනක් තියෙනවා. ඒ ප්‍රොපර්ටිස් තුනම ප්‍රයිවට්. රේඩියස් කියලා ප්‍රොපර්ටි එකකුයි, x කියලා ප්‍රොපර්ටි එකකුයි, y කියලා ප්‍රොපර්ටි එකකුයි ප්‍රොපර්ටිස් තුනක් තියෙනවා. ඊට පස්සේ ඒකේ කන්ස්ට්‍රක්ටර් මෙතඩ් එකක් තියෙනවා. එයා පැරාමීටර්ස් තුනක් බලාපොරොත්තු වෙනවා. ඒකේ පළවෙනියටම දෙන පැරාමීටර් එක එයා සෙට් කරගන්නේ x කියලා. දෙවෙනියට දෙන පැරාමීටර් එක y කියලා සෙට් කරගන්නවා. තුන්වෙනියට දෙන පැරාමීටර් එක රේඩියස් කියලා සෙට් කරගන්නවා. ඊට පස්සේ ෆන්ක්ෂන් එකක් තියෙනවා ඒරියා කියලා. එයා පයි කියන මෙතඩ් එකක් මෙතන ඩිවෙලොප් කරලා නැහැ. නමුත් අපිට හිතන්න පුළුවන් මෙතන පයි කියන්නේ 3.14 හෝ 22 බෙදීම 7යි කියලා. අපි එහෙම උපකල්පනය කරමු. මෙතන මේ එකකවත් මං හිතන්නේ කෝඩ් එකේ එරර් එකක් එනවා කියලා උත්තරයක් දීලා නැහැ. හරි. එතකොට මෙතන තියෙනවා ප්‍රොපර්ටිස් තුනම ප්‍රයිවට්. මෙතන තියෙනවා මෙතඩ් දෙකම පබ්ලික්. මොකද access modifier එකක් දාලා නැති නිසා. Which of the following statement about definition are true? Both radius, $radius and area are methods. මේක බොහෝම basic 2.50 උත්තරයක්. radius කියන්නේ property එකක්, area කියන්නේ method එකක්. ඒ නිසා දෙකම methods නෙමෙයි. ඒ නිසා උත්තරේ වැරදි. The function area can be accessed only by the statement inside the class declaration. Inside the class declaration වෙන්න නම් only inside the class declaration වෙන්න නම් private වෙන්න ඕන. area කියන function එක private නෙමෙයිනේ. default public තියෙන නිසා උත්තරය වැරදි. C. The function area is a public method of this class. උත්තරේ හරි. The circle has a constructor. මේ constructor method එකක් තියෙන්නේ. ඒ නිසා උත්තරේ හරි. ඊළඟට the construct XYR method is executed automatically. මේ අර කලින් අවුරුද්දේ ප්‍රශ්නෙම වගේම තමයි. එතකොට මේකේ උත්තර වෙන්නේ C D E. ඊළඟට 14 වෙනි ප්‍රශ්නේ මේකේ එරර් එකක් එන්නේ නැත්තේ මොකද්ද කියලා අහනවා. අපි දන්නවා පළවෙනි උත්තරේ වැරදි. ඇයි? මෙහෙම හදන්න බෑ. මොකද පැරාමීටර්ස් තුනක් බලාපොරොත්තු වෙනවා කන්ස්ට්‍රක්ටර් මෙතඩ් එකේ. ඒ නිසා පැරාමීටර්ස් තුනක් දෙන්න වෙනවා. ඒ නිසා A වැරදි. B හරි. B වල ගැටලුවක් නැහැ. C කියලා ඔබ්ජෙක්ට් එකක් හදනවා වැලියුස් තුනක් දීලා ගැටලුවක් නැහැ. ඊට පස්සේ area access කරනවා. මෙන්න මෙතන පොඩි වැරද්දක් තියෙනවා. area කියන්නේ property එකක්ද method එකක්ද? area කියලා කියන්නේ method එකක්නේ. ඒතර ඔයා method එකක් access කරද්දී ඔයා මෙතන වරහන දැමිය යුතුයි. ඒ නිසා මෙතන වැරදි. මෙතන වැරදි නිසා C උත්තරය වැරදි. echo new cycle මේක ඉස්සෙල්ලා වැඩ කරන්නේ වරහන ඇතුලේ තියෙන එක. ඇතුලේ තියෙන එකෙන් වැඩ කරද්දී new circle කියලා ඔබ්ජෙක්ට් එකක් හැදෙනවා. ඒතර ඒ ඔබ්ජෙක්ට් එකේ x කියන්නේ 0යි, y කියන්නේ 0යි, r කියන්නේ 5යි. එතකොට area එක calculate වෙනවා ඊට පස්සේ මේ හැදෙන මෙතනින් ඔබ්ජෙක්ට් එකක් හැදලා return වෙනවනේ. මේ හැදිලා එන ඔබ්ජෙක්ට් එකේ calculate කරනවා area එක. එතකොට area එක කියලා කියන්නේ x බිඳුවයි y බිඳුවයි 5යි කියලා කියන්නේ area එක කියලා කියන්නේ radius වැඩි කිරීම radius ගුණ කිරීම pi. එතකොට මේකේ ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඒකේ අදාළ උත්තරේ එනවා ගුණ වෙලා. ඊට පස්සේ C new circle 0.5යි x C වල x මේක වැරදි පැහැදිලිවම x කියන්නේ private property එකක් x කියන්නේ private property එකක්. ඒ නිසා උත්තරේ වැරදි. උත්තර වෙන්නේ මේකේ B සහ D. ඊළඟට 2015 19 වෙනි ප්‍රශ්නය. මේකෙදි ක්ලාස් එකක් දීලා තියෙනවා ස්ටුඩන්ට් කියලා. ඒකේ ප්‍රොපර්ටිස් දෙකක් තියෙනවා. එකක් ප්‍රයිවට් අනිත් එක පබ්ලික්. මේකෙදිත් name කියලා constructor method එකේ පැරාමීටර් එකක් ඉල්ලනවා. ඒ වගේම id කියලා පැරාමීටර් එකකුත් ඉල්ලනවා. මේකෙදි අර ඔයාලට මතක ඇති 2019 ද කොහෙද ගානක් තිබ්බා. ওই දෙකේ අනිත් පැත්ත මාරු කළා. මේ තියෙන්නේ මේ දෙකේ අනිත් පැත්ත මාරු කළා. එතකොට මේකෙදි පළවෙනි පැරාමීටර් එක අනිවාර්යයි. මොකද ඒක ඔප්ෂනල් නැහැ. ඩිෆෝල්ට් වැලියු එකක් දීලා නැති නිසා. එතකොට name කියන එක දෙන්න ඕන. දෙවෙනි පැරාමීටර් එක ඔප්ෂනල්. එතකොට ඒක නොදැම්මොත් 0.6 සලකන්නේ.
එතකොට කන්ස්ට්‍රක්ට් කියන්නේ මේ ස්ටුඩන්ට් ඔබ්ජෙක්ට් එක කන්ස්ට්‍රක්ට් කරන්න බෑ කිසිම පැරාමීටර් එකක් නොදා අඩුම තරමින් name වත් දිය යුතුයි. දැන් මේකේ අපි බලමු මේකේ අහන ප්‍රශ්නේ මොනවද කියලා. මේකේ කියන්නේ x කියන ඔබ්ජෙක්ට් එකට මෙන්න මේ id එක එක ලෙසත් name එක නිමල් ලෙසත් සෙට් වෙන්නේ මොන කෝඩ් වලද කියලා අහනවා. ඒ උත්තරේ පැහැදිලිවම වැරදි. ඒ උත්තරේ පැහැදිලිවම වැරදි කියලා කියන්නේ කන්ස්ට්‍රක්ටර් මෙතඩ් එක බලාපොරොත්තු වෙන එක ප්‍රොපර්ටි එකක්. හැබැයි මේක කිසිම ප්‍රොපර්ටි එකක් දීලා නැහැ. දැන් ඔයාලට මේකෙන් ගන්න තව දෙයක් තියෙනවා. මේ ප්‍රශ්නේදී මේ A කියන ආන්සර් එක බෝල්ඩ් වෙලා තිබ්බනේ. මට මතකයි සමහර පේපර්ස් වල කැම්පස් එකේ ඇවිල්ලා තිබ්බා උත්තර බෝල්ඩ් කරලා. එතකොට ඔයාලට තියෙනවා මේකේ ගන්න දෙයක්. ඒ තමයි උත්තර බෝල්ඩ් කරපු සියල්ල උත්තර නෙවෙයි කියලා. මොකද එහෙම බෝල්ඩ් කරපු පමණින් ගහලා එන්න එපා. තමන් උත්තරේ බලන්න. ඊළඟට දෙවනි ආන්සර් එක x new student නිමල්. මේ උත්තරේ එරර් එකක් නැහැ. හැබැයි පළවෙනි පැරාමීටර් එක නිමල්. මේකට නිමල් යනවා. ඒක හරි. මේකට නිමල් යනවා. ඒක හරි. හැබැයි දෙවෙනි එක ඩිෆෝල්ට් තියෙන බිඳුවනේ. මෙයාට දාගන්න ඕනේ මොකද්ද id එක? එකනේ. ඒ නිසා මේ උත්තරේ වැරදි. මෙන්න මේ උත්තරේ හරි. පළවෙනි පැරාමීටර් එකට නිමල් යනවා. දෙවෙනි පැරාමීටර් එකට එක යනවා. එතකොට මේ උත්තරේ හරියටම හරි. D උත්තරය නිමල්ල දානවා. එතකොට සෙට් වෙනවානේ බිඳුව. නිමල්ල දැම්මට පස්සේ id එක සෙට් වෙනවා බිඳුව. ඊට පස්සේ සෙට් id කරනවනේ එක. එයා පබ්ලික් නේ. එයාව ඇක්සස් කරන්න පුළුවන් නේ. ඒ නිසා මේ උත්තරෙත් හරි. මේකේ බලන්න මේක වැරදි. id එක ප්‍රයිවට් නිසා මෙහෙම ඇක්සස් කරන්න බෑ ඩිරෙක්ට්. එතකොට මේ උත්තරේ වැරදි. මේකේ උත්තර වෙන්නේ C සහ D. එහෙනම් ඊළඟ දවසේ මේකේ part 2 වීඩියෝ එකෙන් හම්බෙමු.